දරුවන්ව උගත්තු කරන්න තමයි චූටි බබා චතුර වගේ පත්තර තියෙන්නේ. කියවෙන නොවන දරුවන්ට ලබා දෙන චූටි බබා සහ චතුර ඇතුළු ළමා පත්තර පෙළක් සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනින්ම ඉමාශී ප්‍රකාශන දැනුමටයි දිනුමටයි. දරුවා පාසල් යන පළමු දින සිටම ඉතිරි කිරීම කියා දෙන්න මහජන බැංකුවේ සිසු දාන ගිණුමක් ආරම්භන්න. පොලියත් වැඩි, තෑගිත් වැඩි, වාසිත් වැඩි. ආයිබෝවන් දුවේ පුතේ. ඔන්න තවත් ලස්සන දවසක අපේ පුංචි පොඩිත්තෝ පහස් ශ්‍රේණියේ එකතු වෙලා ඉන්නේ ඉමාශී එඩියුකේෂන් YouTube නාලිකාවත් එක්ක තවත් ලස්සන පාඩමක් ඔන්න ඉගෙන ගන්න නේද? ඔබ බලාපොරොත්තුවෙන් ඉන්න පොරොන්දු වෙච්ච විදියට ඔන්න අදත් ඕගොල්ලන්ගේ නිවහනට එකතු වුණා. හොඳයි, අපේ දූපුතුන් දන්නවා මේ අපූරු සාර සංග්‍රහය ඕගොල්ලන්ට දෙන්නේ ඉමාශී එඩියුකේෂන් YouTube නාලිකාව ජනහද හඳුනන මහජන බැංකුවේ සිසු උදාන ළමා ඉතුරුම් ගිණුමත් එක්ක එකතු වෙලා. ඉතින් මහජන බැංකුවත් චූටි බබා සංගරාවත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් අපේ දුල පුතාලා දන්නවා මේ මාර්තු චූටි බබා කලාපය පහස් ශ්‍රේණිය දරුවන්ගේ මාර්තු චූටි බබා කලාපය අප අවට සතුන් තේමා කරගෙන තමයි විශේෂයෙන් පින්තූර රූප පොත දීලා තිබෙන්නේ. මම ඔබට මතක් කළා කලිනොත් ඊටාම ලස්සන වයිවර්ණ පින්තූර පොතක් ඕගලන්ට ලැබෙනවා මේ සංගරාව හරහා. ඉතින් ඔබේ පාඩම් වැඩවලට පොත් වල තිබෙන වැඩවලට පෙළ පොතේ තියෙන වැඩවලට ගොඩක් දුරට උදව් කරගන්න අපූරු වයිවර්ණ පින්තූර පොතක් ඔන්න ඔබට තෑග්ගක් හැටියට 4 5 3 හැම චූටි බබා සංගරාවක් එක්කම තියෙනවා. එතකොට පරිසරයට ආදාළ පින්තූර පොත තමයි ඔන්න අද මේ සුවිශේෂ සාර සංග්‍රහයත් එක්ක ඔබට ලැබිලා තියෙන්නේ. ඒකත් මම පොඩ්ඩක් මතක් කරන්න. මොකද චූටි බබා සංගරාව ගන්නවා කියලා කියන්නේ පුතේ ආයේ රූප හොයන්න අම්මලා තාත්තලාට රස්තියාදු වෙන්න දෙයක් නැහැ. කඩවල් ගානේ ඇවිදින්න දෙයක් නැහැ. ඒ මාසෙට අදාළ ඔක්කොම පින්තූර ටික වර්ණයෙන් කළු සුදු නෙමේ වර්ණයෙන් ඔන්න ඔබට ලබා දීලා තියෙනවා. ආයි ෆොටෝකොපි කරින්න ඕනේ නැහැ. ඉතින් ඒක ඔබගේ පාඩම් වැඩවලටත් අත්ලක් කරගන්න කියලා මතක් කරමින් එහෙනම් ඔන්න සූදානම් අද ඔබට ගණිතය පාඩම ඉදිරිපත් කරන්න මේ සංගරාවේ තිබෙන. එතකොට ඔබ සංගරාව ගන්නවා ඉමාශී එඩියුකේෂන් YouTube නාලිකාව හරහා පාඩම සුරක්ෂිතව ගෙදර ඉඳන්ම ඔබට ඉගෙන ගන්න ලැබෙනවා. ඉතින් බලන්න මේ සියල්ල ඔබ උදව් කරගන්න ඕනේ. ඔබේ වාර විභාග ජයග්‍රහණය වගේම ශිෂ්‍යත්ව විභාගය දිනන්න අත්වලක් කරගන්න අපේ පහුගිය කාලේ අපේ දරුවෝ එකතු වුණා වගේ ඕගොල්ලන්ගේ අයියලා අක්කලා එකතු වෙලා විශිෂ්ට ජයග්‍රහණ ලැබලා ඒගොල්ලෝ බොහොම සතුටින් ඉන්නවා දැන් ජනප්‍රිය ජාතික පාසල් වලට යාම සඳහා. හොඳයි, ඔන්න අද ගත්ත පාඩම මොකද්ද බලන්න. කාලය. ඔන්න අද අපේ පාඩම මොකද්ද? කාලය. එතකොට මේක පොඩි පාඩමක්. විශාල පාඩමක් වුණත් පොඩි කොටසක් ඔන්න ඕගොල්ලන්ගේ මේ පුංචි වෙලාව තුල ඔබේ සිත්හි ධාරණය කරන්න ඔන්න සූදානම් කරගත්තා. අපි බලමු. මොකක්ද අද කාලයේ පාඩම? ඔරලෝසුවේ දැක්වෙන වෙලාව කියවමු. right. දැන් අපේ පොඩිත්තන්ට පුළුවන් ද වෙලාව බලන්න කොබාන්න ඕනම වෙලාවක්. දැන් ඔරලෝසුව දිහා බලලා වෙලාව කීයද කියලා වෙලාව ගණනය කරන්න ඔබට පුළුවන්ද? කියන්න පුළුවන්ද? එහෙනම් ඔන්න ඔබට ඉතින් මේක එච්චර අමාරු නෑ. මොකද සමහර දරුවන්ට වෙලාව තාම බලන්න දන්නේ නැහැ. නමුත් මම දන්නවා අපේ ඉමාශී එඩියුකේෂන් YouTube නාලිකාව හරහා එකතු වෙන්නේ දක්ෂයෝ. ශිෂ්‍යත්වයේ ඉලක්ක කරගෙනම වැඩ කරන ළමයි. එහෙමයි තමයි නිතරම මේකත් එක්ක එන්නේ. ඉතින් ඒකයි මම ඔයගලන්ට කිව්වේ ඔයගලන්ගේ තව දන්න යාළුවන්ට කියන්න පුතේ. මෙන්න මේ ඉමාශී එඩියුකේෂන් YouTube නාලිකාවක් තියෙනවා. පාඩම් වැඩවලට පාසලේ වැඩවලට ඕන කරන හැමදේම දෙන නාලිකාවක් කියලා. එතකොට යාළුවොත් එකතු වෙයි. නිසා හැම වෙලාවෙම අපේ ඉමාශී එඩියුකේෂන් YouTube නාලිකාව ගැන දන්න යාළුවන්ට කියන්න ඕනේ. අලුත් යාළුවෝ ඔක්කොම එකතු කරගන්න ඕනේ. දැන් ඉතින් පරණ විභාග ඉවරයිනේ නේද? දැන් ඕගොල්ලන්ට තමයි මේ සටන තියෙන්නේ. ඉතින් දන්න ඔක්කොම යාළුවෝ එකතු කරගන්න. ඒගොල්ලන්ට මේ පණිවිඩය දෙන්න. පන්ති කාමරේ වැඩවලට ඕන කරන ඔක්කොම දේවල් මේ හරහා තියෙනවා කියන ඉතින් subscribe කළා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තිබා පුතේ අපි පාඩමක් දාපු ගමන් අන්න ඉගෙන ගන්න ලැබෙනවා. හොඳයි. එහෙනම් ඒ කරුණුත් ඔළුවේ තියාගෙන අපි ඉගෙන ගමු කාලය පිළිබඳ පාඩම. දැන් ඔබ දන්නවා ඔරලෝසුවේ කටු
පුතේ අපේ බිත්ති ඔරලෝසුවක් ගත්තත් අතේ බදින ඔරලෝසුවක් ගත්තත් නේද? දක්ෂිනාවර්තවනේ කැරකෙන්නේ දකුණට. දක්ෂිනාවර්තව වම් පැත්තට අපි කියනවා වමාවර්තව කියලා. එතකොට ඔන්න ඒක ඉගෙන ගන්න. පළවෙනි කාරණය ඔරලෝසුවේ කටුව දක්ෂිනාවර්තව කැරකෙන්නේ. ඊළඟට මිනිත්තු කටුව 12 සිට සම්පූර්ණ වටයක් ගිහිල්ලා නැවත 12ට එනකොට පුතේ පැයක් යනවා. ඔන්න දැන් කාල නිර්ණය කිරීම, කාල ගණනය කිරීම අපි තේරුම් ගන්නට ඕනේ. ඒ මිනිත්තු කටුව 12 සිට සම්පූර්ණ වටයක් ගිහිල්ලා නැවත 12ට පැමිණීමට අන්න වටයක් ගියාම අපි කියනවා පැය 1යි. දැන් අපි දුල පුතාලා කාල චක්‍රය දන්නවද? කියන්න බලන්න මට. තත්පර 60ක් මිනිත්තු 1යි. මිනිත්තු 60ක් පැය 1යි. පැය 24ක් දවස් 1යි. අහලා තියෙනව නේද? දවස් 7ක් සති 1යි. සති 4ක් මාස 1යි. මාස 12ක් අවුරුද්දයි. අවුරුද්දට දින 365යි. අධික අවුරුද්දක් නම් පෙබරවාරි 29 වෙලා 366යි. ඒ කාල චක්‍රයත් මෙතනදී පොඩ්ඩක් උදව් කරගන්න පුළුවන්. හරි? හරි. බාන සර් කිව්වේ මොකද්ද නැවත බලන්න. මිනිත්තු කටුව පුතේ 12 ඉඳලා සම්පූර්ණ වටයක් යන්න කියන්නේ නැවත 12 කටලා මේ ඉලක්කම ළඟට එනකොට ගත වෙන කාලය අපි කිව්වා පැය 1යි. එහෙම නැත්නම් අපි කරේ කරනවා මිනිත්තු 60යි. මිනිත්තු 60ක් මේ පැය 1යි කියලා කාල චක්‍රයේදී මම කිව්වේ. හරිද? එතකොට ඔන්න බලන්න පැය කටුවට වටයක් ගමන් කිරීමට අන්න පැය 12ක් ගත වෙනවා. පැය කට්ට පුතේ මෙම වටයක් යනකොට අන්න පැය 12ක් ගත වෙනවා කියන එක අපේ පොතේ පැහැදිලිවම සටහන් කරලා. පැය කටුව දවසකට වට කීයක් යනවද? වට දෙකක්. හරිනේ. දවසට පැය කීයද? 24යි. දවසට පැය 24 නම් පැය කටුව වට දෙකක් යන. ඒ අනුව තමයි අපි පෙරවරු පස්වරු කියලා ඉගෙන ගන්න. පෙරවරු පස්වරු මධ්‍යම රාත්‍රියේ 12 සිට දවල් 12 දක්වා පෙරවරු කාලයේ හැටියට අපි ගණනය කරනවා. දවල් 12 ඉඳලා ආයි මධ්‍යම රාත්‍රියේ 12 දක්වා පුතේ අපි පස්වරු කාලයේ හැටියට ගණනය කරනවා. රයිට්? හරි. දැන් මේ ඔරලෝසුව හොඳට බලන්නකෝ. දැන් මොකක්ද අපිට කියන්නේ බලමු. පහත වේලාව දෙස බලන්න. දැන් මං කියන්නේ ඕගොල්ලන්ට වෙලා බලන්න පුළුවන් නේද? ඒතර පුතේ අපි මේ ඔරලෝසුව වල අඳිනකොට හරි පරිස්සම් වෙන්න ඕනේ. ඔරලෝසුව වල අඳිනකොට පැය මිනිත්තු කට්ට හරි පරිස්සම් වෙන්න. දැන් බලන්න සර් දීලා තියෙන එක. දැන් මේ කොටට මහතට පෙනෙන්නේ පැය කට්ට. කෙට්ටුවට දිගට පෙනෙන්නේ මිනිත්තු කට්ට. තව කට්ටක් තියෙනවා නේද? අර මේ දැන් මගේ අතේ ඔරලෝසුවේ වේගෙන් කැරකෙන එකක් තියෙන රතු පාට. ඔයගොල්ලන්ගේ බිත්ති ඔරලෝසුවේ බලන්න. සමහර අයගේ තියෙනවා, සමහර අයගේ නෑ. අපි ඒකට කියනවා මොකද්ද? තත්පර කට්ට. තත්පර කට්ට තමයි වේගෙන් යන්නේ. තත්පර 60ක් විනාඩියක. අපි එහෙමනේ කිව්වේ. තත්පර කට්ට ඔරලෝසුවේ වටයක් යනකොට 1 මිනිත් 1 මිනිත්තුවකට යනවා. දැන් මේ බලන්න මෙතන 12යි 5යින වෙලාව. 12 පසුවී මිනිත්තු 5යි. දැන් වෙලාව කියන ක්‍රම දෙකක් තියෙනවා පුතේ. දැන් අපිට කෙලින්ම බලලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අනාගතය ගැන හිතලා එන්න පුළුවන් වෙලාව කියන්නත් පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට මේක ගත්තොත් දැන් 12යි 5යි. තව කෙනෙකුට මේක කියන්න පුළුවන් එකට මිනිත්තු 55යි. එකට ඒ කියන්නේ අනාගතය ගැන හිතලා ක්‍රම දෙකටම විභාගෙදී අහනවා. හරි. තව එකක් අපි බලමු. මේ බලන්න. ඔන්න කියන්නකෝ බලන්න මට වෙලාව. කෝ ඔයගොල්ලෝ කියන්න බලන්න කීයද මේ දාලා තියෙන්නේ. පැය කට්ට 12 ළඟ මිනිත්තු කට්ට 5 ළඟ. එතකොට අපි කියනවා පළවෙනි ක්‍රමය 12 පසුවී මිනිත්තු එතකොට මේ වෙලාව ලියන්නනේ කියන්න අපිට. වෙලාව තිත්තිර මත ලියන්න. විභාගෙදිත් එනවා මේක. දැන් වාර විභාගයේ පේපර් එකේ පුතේ කාලය ප්‍රධාන තේමාවක්. කාලය ප්‍රධාන තේමාවක්. ප්‍රශ්න ගොඩක් නිර්මාණය වෙන්න පුළුවන්. 12 පසුවී මිනිත්තු 25යි. තව ක්‍රමයක් කියන්න මම අර කිව්වා අනාගතය ගැන හිතලා. එකට මිනිත්තු 35යි. දැන් සමහර ඔල්ලෝසු බල්ලා කියනවා එම කෙනෙක් කියන්න පුළුවන් 12:25යි. තව එක්කෙනෙක් කියන්න පුළුවන් එකට මිනිත්තු මේ 35ක් තියෙනවා. එහෙමත් කියන්න පුළුවන්. ඒක මම කිව්වේ ක්‍රමවේද දෙකම අපි ඉගෙන ගන්න ඕනේ. අපි තව එකක් බලමු. හොඳට බලන්න මේ ඔරලෝසුව දිහා. වෙලාව තිත්තිර මතලා. ඉතින් අපේ දුල පුතාලා මේ සංග්‍රහව අරගෙන පිළිතුර මේ ක්‍රමවේද දෙකෙන් කොයි ක්‍රමවේදේ පාවිච්චි කරත් කමක් නැහැ. කොයි ක්‍රමේ පාවිච්චි කරත් අපිට ලකුණු දෙන්න පුළුවන්. හොඳයි වෙලාව 10 පසුවේ මිනිත්තු 15යි. 11ට මිනිත්තු 45යි. 10 පසුවේ මිනිත්තු 15යි.
එහෙම නැත්නම් යම් දරුවෙක් මේක කිව්වොත් 11ට මිනිත්තු 45යි කියලා ඒකෙත් කිසිම වැරැද්දක් නැහැ. හරිද? 12යි. අන්න හරියටම 12යි. මේක නම් අනිත් ක්‍රමයට යන්න බෑ. මොකද කටු දෙකම එකම තැනනේ තියෙන්නේ. දැන් 1 12 2 ඒක අපිට එක ක්‍රමවේදයයි පාවිච්චි කරන්න පුළුවන්. ඒකට ක්‍රමවේද දෙකක් පාවිච්චි කරන්න බෑ. හරි? මේක බලන්න. පහත වේලාව දෙස බලන්න. මේ වේලාව ක්‍රම දෙක බලමු අපි. මේ බලන්න. කෙනෙක් කියන්න පුළුවන් 12යි 12 පසුවේ මිනිත්තු 50යි. නේද? කෙනෙකුට කියන්න පුළුවන් මේක දිහා බලාගෙන 12යි මිනිත්තු 50යි. තව කෙනෙකුට මේක කියන්න පුළුවන් පුතේ 1ට මිනිත්තු 10යි. අර මම කිව්වේ. අපි අද දවසේ ඉගෙන ගන්න ඕන ඔන්න ඕක. දැන් සර්ත් එක්ක අද දවසේ ඔබ ගත කරන කාලය ඵලදායී ලෙස අර්ථාන්විතව ගත කරන්න නම් මේ පාඩම ඉවරුනාට පස්සේ තමයි මෙනෙහි කරන්න ඕන. අද මොනවද මම සර්ගෙන් ඉගෙන ගත්තේ? කාලය කියන ක්‍රම දෙක. කාලය කියන ක්‍රම දෙක. ඒතකොට දැන් මේකේ බලන්න පුතේ කෙලින්ම අපිට කියන්න පුළුවන් 12 පසුවේ මිනිත්තු 50යි. එහෙම නැත්නම් එකට තව විනාඩි 10ක කාලපරාසයක් තියෙනවා. එකට තව විනාඩි 10ක කාලපරාසයක් තියෙන නිසා කෙනෙකුට කියන්න පුළුවන් එකට මිනිත්තු 10යි. කෙනෙක් කියන්න පුළුවන් 12යි 50යි. තව කෙනෙක් කියන්න පුළුවන් එකට මිනිත්තු 10යි. මේ ක්‍රම දෙකටම අපි විභාගෙදී ලකුණු දෙනවා. අපි බලමු තව එකක්. අඳින්න කියලා කියනවා. ඔන්න දැන් මම පොඩ්ඩක් වෙනස් කරනවා. ඔන්න මේ අඳිනකොට තමයි අපේ දූල පුතාලා හරි පරිස්සම් වෙන්න ඕනේ. දැන් බලන්න පුතේ 5 පසුවේ විනාඩි 45යි. දැන් අපේ සමහර දරුවෝ 5 දැක්ක ගමන් අන්න පෑ කට්ට 5 ළඟ අඳිනවා. 45 අඳිනවා 9 කට්ට. මේක වැරදි. ඇයි සර් වැරදි කියන්නේ? පුතේ මිනිත්තු 45ක් ගමන් කරලා තියෙන ඔරලෝසුවක පැය කට්ට 5 ළඟටම වෙලා ඉඳීද? එයත් පොඩ්ඩ යනවනේ ඊළඟ එක්කෙනා ළඟට. නේද? අන්න ඔය සිද්ධාන්තය ඔළුවේ තියාගන්න ඕනේ අඳිනකොට. ගොඩාක් දරුවෝ අඳින හරියට. නමුත් සමහරු චුට්ටක් ඕක අමතක කරනවා. ටක් ගාලා ඒගොල්ල 5 ළඟ අඳිනවා කෙලින්ම. නමුත් මේක අඳින්න ඕනේ කොහොමද? 6ට පොඩ්ඩක් ලං වෙලා මිනිත්තු කට්ට 9 ළඟ. පැය කට්ට 6ට ලං වෙලා දැන් මොකද? තව පැය කාලක් ගියාම 6 වෙනවා. අන්න ඕක තමයි අපි ඔළුවට ගන්න ඕනේ. අපි මේ පැය කට්ට 5 ළඟ ඇඳලා තියෙනවා නම් අපේ දරුවන්ට ලකුණු ලැබෙන්නේ නැහැ. ලකුණු ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඒ ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්නයි මට ඕගලන්ට මේ පණිවිඩය දෙන්නට ඕනේ. දැන් අද දවසේ ඔබ ඒක ඉගෙන ගන්න. අද දවස තුල අන්න ඒක ඔබ ලැබපු සුවිශේෂ ජයග්‍රහණයක් වෙනවා. පොඩි දෙයක් මේ බලන්න. අපි අඳින්න අපිට කියන 11ට මිනිත්තු 10යි. 11ට මිනිත්තු 10 අපිට ඕන අඳින්න කියනවා. දැන් අර ක්‍රමයේ පාවිච්චි කරන්න ඕනේ. ඒතර මේ බලන්න 11 ළඟට ගත්තා පැය කට්ට මිනිත්තු කට්ට ගත්තා 10 ළඟට. ඒ කියන්නේ 11ට මිනිත්තු 10යි කියන්නේ 10යි 50යි වෙලාව. දැන් 10යි 50 කියනකොට පුතේ පැය කට්ට 10 ළඟම ඉන්නේ නැහැ. මිනිත්තු 50ක් ගිහිල්ලා ඉවරන්නේ. දැන් තා විනාඩි 10යි තියෙන්නේ 11 ළඟට යන්න. අන්න ඒ නිසා මම පැය කට්ට 11ට ලං වෙලා අඳින්නේ. 11ට ලං වෙලා 10 ළඟ අඳින්නේ නැහැ. පැහැදිලි නේද මම මේ කියන එක? අන්න ඒක නිසා අපි පිළිතුරු පත්‍ර ඇගීම් කරනකොට පුතේ වාර විභාග වේවා, ශිෂ්‍යත්ව විභාගෙදි වේවා, ඔන්න ඔය කටු පිහිටීම ඔබ 100%ක් නිවැරදිව කරාද කියලා තදින්ම බලනවා. ඒක නිසා මේ ගැන සිහි කල්පනාවෙන් කටයුතු කරන්න. අපි තව එකක් බලමු. 2ට මිනිත්තු 15යි. වැඩි වෙලාවක් ගිහිලා නැහැ. පැය කාලයි. 2ට මිනිත්තු 15යි කියන්නේ 1:45යි. එහෙම නේද? 2ට මිනිත්තු 15යි. එහෙනම් තව 15යි තියෙන්නේ 2 වෙන්න. එහෙනම් විනාඩි 45ක් ගිහිල්ලා ඉවරයි. එහෙනම් පුතේ අපි බය නැතුව පැය කට්ට 2 ළඟට ගන්නවා. මිනිත්තු කටුව 9 ළඟට ගන්න. මොකද දැන් 2ට පැය කාලයි තියෙන්නේ තව. 1:45යි. 2ට පැය කාලයි තියෙන්නේ. එහෙනම් 2 ළඟට පැය කට්ට ගත්තට වරදක් නැහැ. අන්න ඒ කාරණාව තමයි ඔබේ මතකයේ ඉස්මතු කරන්න මම මේ උත්සාහ කරන්නේ. කියන්නේ 2 ළඟට ඔන්න මෙන්න. ඒ විදියට අරගන්න. එතකොට නිවැරදිව අපිට යන්න පුළුවන්. අපි තව එකක් බලමු. 1 පසුවේ මිනිත්තු 50යි. 1:50යි වෙලාව. 2ට 10යි. 1:50යි 2ට 10යි. එහෙනම් අපිට කරන්න තියෙන්නේ පැය කට්ට 2 ළඟට ගන්නවා. 10 ළඟට ගන්නවා මිනිත්තු කට්ට. දැක්කද මම මේ වර්ණ දෙකකින් ගත්තේ ඔයගොල්ලන්ගේ අවධානය
මෙතනට යොමු කරන්න චූටි දෙයක් පුතේ මේක. චූටි දෙයක් වුණත් අපි හරි සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන් දැන් මේ පහ ශ්‍රේණියේ මේ වැඩසටහනට 3-4 ළමයිනුත් එකතු වෙනවා. මොකද ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. දැන් ගොඩාක් 3-4 ළමයි, 5 ළමයි ඒ සෑම වැඩසටහනක්ම නරඹනවා. මොකද ඕනම වැඩසටහනක් නැරඹීම තුලින් පුතේ ඔබට යම් දැනුමක් ලැබෙනවානේ. ඒක හරි වැදගත්. ඕනම වැඩසටහනක් නැරඹීම තුලින් ඔබට යම් දැනුමක් ලැබෙනවා. ඒ ශිෂ්‍යත්ව විභාගයේ ගොඩනැගෙන්නේ 3-4-5 විෂය නිර්දේශය පදනම් කරගෙන. ඒකයි අපි ඔබට ආරාධනා කරන්නේ. කොයි සර්ගේ වුණත් කොයි ටීචර්ගේ වුණත් ඉම්මාෂි එඩියුකේෂන් YouTube නාලිකාවේ යම් පාඩමක් තිබෙනවද පුතේ ඒ පාඩම ඔබට උදව් වෙනවා ඔබේ විභාග සිහිනය සැබෑ කරගන්න ඒවත් එක්ක නිරන්තරයෙන් එකතු වෙන්න. දරුවන්ව උගත්තු කරන්න තමයි චූටි බබා චතුර වගේ පත්තර තියෙන්නේ. කියවන නොවන දරුවන්ට ලබා දෙන චූටි බබා සහ චතුර ඇතුළු ළමා පත්තර පෙළක් සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනින්ම ඉමාශී ප්‍රකාශන දැනුමටයි දිනුමටයි. දරුවා පාසල් යන පළමු දින සිටම ඉදිරි කිරීම කියා දෙන්න. මහජන බැංකුවේ සෙසෝදාන ගිණුමක් ආරඹන්න. පොලියත් වැඩි, තෑගෙත් වැඩි, වාසිත් වැඩි. right එහෙනම් ඒ පාඩම් පොත්ත පැත්තකින් දියලා අපි යම් මෙතනට පහත් කටයුතු සිදු කරන වෙලාවන් ලියන්න. අන්න ඔබ උදේ අවදි වෙන වෙලාව මම දාලා තියෙනවා අඩුම ගානේ අපි පාන්දර 5ටවත් නැගිටින්න ඕනේ. විශේෂයෙන් අවසාන මොහොත දක්වා ඉන්න නරකයි. අපි 5ට නැගිටලා අපිට යන්න වෙලාව තියෙනවා නම් පාසලට අපි ළඟ පාසලක නම් ඉන්නේ. අපි පාඩම් කටයුතු අපිට පැය භාගයක් විනාඩි 45ක් කරන්න පුළුවන්. නැත්තම් පෙර සූදානම් අද ටීචර් මේවා මට කරගෙන එන්න කිව්වා. ඒ සඳහා සූදානම් වෙන්න පුළුවන්. නිවාඩු දවසක නම් තමට වැඩිපුර ටිකක් වෙලා පාඩම් කරන්න පුළුවන්. ඒ නිසා උදේ නැගිටීම අර අපිට තියෙන කවියකුත් පමා වෙලා වැඩ කරොත් අපේ සියලු වැඩ කටයුතු නේද අවුල් වෙනවා. ඒ නිසා ඔන්න මම මෙතන එහෙම හිතලා ගත්තා ඔයගොල්ලෝ 5ට නැගිටිනවා කියලා හිතාගෙන. හරි පාසල ආරම්භ වෙන ස්ථීර වෙලාව පෙරවරු 7:30. ඒ කියන්නේ නීත්‍යානුකූල වෙලාව. ඉතින් එක එක ඉස්කෝලවල පුතේ සමහර වෙලාවට 7:25ට පටන් ගන්න පාසල් තියලා 1:25ට ඉවර කරනවා. ඒ වගේ යම් ක්‍රමවේද සමහර පාසල්වල තියෙනවා. නමුත් රජයේ නීත්‍යානුකූල වෙලාව වෙන්නේ පෙරවරු 7:30ට රජයේ සියලුම පාඨශාලා ආරම්භ විය යුතුයි. එහෙනම් පාසල අවසන් කරන වෙලාව පස්වරු 1:30. ආෆ්ටර් ස්කූල් එහෙම නැත්නම් වෙනත් කාරණා පසුවයි ඒකෙන් පස්සේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. 1:30 අපි සටහන් කරගෙන ඉන්නවා අන්න නීත්‍යානුකූල වෙලාව. පාසල නිමවි නිවසට යන වෙලාව ඉතින් ඒක එක එක්කෙනාගේ එක එක වෙලාවල් 2:00 යනවා සමහරු 3ට යනවා දුර නම් ස්කූල් වෑන් එකෙන් අන්තිමට නම් බහින ළමයා 4 විතර වෙනවා. ළඟම පාසල නම් 1:45 වෙනකොට ළමයා ඉස්කෝලේට යනවා. ඉතින් ඒක ඔතන උත්තරේ එක එක්කෙනාගේ පිහිටීම පාසල සහ ඔබේ නිවසේ පිහිටීම මත තමයි ඒක රඳා පවතින්නේ. රාත්‍රී ආහාර ගන්න වෙලාව. රාත්‍රී ආහාර ගන්න වෙලාව පුතේ සාමාන්‍යයෙන් 7:30 සිට 9 දක්වා කාලය මම මෙතන දාලා දෙනවා. දැන් සමහරු ටික වේලාසනින් කරනවා. සමහර දෙමව්පියෝ උයන්ඩ පරක්කුයි රෑ 9:10 වෙනකන් ඉන්නවා. ඉතින් එහෙම කරන්න අන අඩු ගානේ 9ට පෙර 7:30ත් 9ත් අතර කාලයක් අපි පාවිච්චි කරනවා නම් රාත්‍රී ආහාර ගන්න එක හොඳ වෙලාවක්. ඉතින් ඔබේ වෙලාව එතනට දාන්න. නිින්දට යන්න ඕනේ 9 විතර වෙනකොට. ඕනකට වඩා රෑ වෙනකන් නිදි වරාගෙන ඉන්න නරකයි. පාන්දර නැගිටින්න ඕනේ වේලාසනින් නිින්දට යන්න ඕනේ. අන්න ඒක හොඳ ගුණධර්මයක්. ඉතින් අඩුම ගානේ අපි 9ටත් එන්න ඕනේ. ඉතින් රෑ 10 11 12 වෙනකන් රූපවාහිනියේ තියෙන වල්පල් බල ඉන්නවට වඩා හොඳයි. Taman 9ට නිදාගත්තා පාන්දර නැගිට්ටා පොතපතේ වැඩක් කරගත්තම ඵලදායි ලෙස කාලය පරිහරණය කරා වෙනවා. හොඳයි දුවේ පුතේ ඔන්න දැන් මම ඔබේ අවධානය යොමු කරන්න ඊළඟට පහත් පෙරවරු වෙලාවන් පැය 24 ඔල්ලෝසුවෙන් ලියන්න. දැන් එතනදී ඔබට චුට්ටක් මම මතක් කරන්නම්. පුතේ ඩිජිටල් වෙලාව එහෙම නැත්නම් සම්මත වෙලාව පැය 24 ඔර්ලෝසු වෙලාව ඇව්වහම අපේ දුල පුතාලා මතක තියාගන්න පෙරවරු කාලයක් නම් පෙරවරු වෙලාවක් නම් අපෙන් අහන්නේ අහන ඉලක්කම තනි ඉලක්කම නම් එතනට බිඳුවක් දාන්න. දැන් 10 11 වගේ එකක් නම් ඒකම ලියන්න. මං කියුව එක පැහැදිලිද? පෙරවරු වෙලාවක් නම් අහන්නේ ඒක ඩිජිටල් වෙලාවට පරිවර්තනය කරන්න කියලා කිව්වොත් පෙරවරු වෙලාවක් නම් අහන්නේ එතනට බිඳුවක් දාන්න. හැබැයි තනි ඉලක්කමක් වෙනවා. දැන් පාන්දර 1 නම් 0.1. පාන්දර 2 නම් 0.2. අන්න ඒ වගේ. හැබැයි උදේ 10 වගේ හැවුවොත් 10ම ලියන්න. පස්වරු වෙලාවක් නම් අහන්නේ අහන්න වෙලාවට 12ක් එකතු කරන්න. දැන් 1 නම් අහන්නේ 1ට 12ක්
13යි. පැය 13යි. දෙක නම් අහන්නේ 2ට 12ක් 14යි. 3 නම් අහන්නේ 3ට 12ක් 15යි. අපි පැය කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. නව විෂය නිර්දේශය තුල. හරිද? හොඳයි. එහෙනම් මේ බලන්නකෝ. පෙරවරු දෙක නම් අපි කරන්නේ බය නැතුව අන්න අපි මේ ටික බලමු මේ තුන. පෙරවරු දෙක නම් පුතේ 0.2 32 තියෙනවා මිනිත්තු පැත්තේ හැමම ලියනවා. දැක්කද මේ බලන්න? තනි ඉලක්කමක් නෙමෙයි. තනි ඉලක්කමක් නම් ඒක එම පාවිච්චි කරනවා. ඉලක්කම් දෙකක් නම් එයාව එහෙමම ලියනවා. කිසි කරදරයක් නැහැ. 11:32 මිනිත්තු 50 කියලා දා මිනිත්තු පැත්ත අපිට කැමති විදිහකට දාගන්න පුළුවන්. මෙන්න පෙරවරු 9:30 අන්න අපිට තියෙන්නේ තනි ඉලක්කමක්. එහෙනම් අපි 0.9 දාලා 32 තියලා 30 දාන්න. දැන් පැහැදිලිද? චූටි දෙයක් මම මේ ඔබේ ඔළුවේ තියන්නේ. නමුත් මේක හරි වැදගත්. මේ චූටි දේ අමතක වීම තුළින් ඔබට ලකුණු අහිමි වෙන්න පුළුවන්. එයා මේක ගලේ කෙටු අකුරක් වගේ හොඳට මතක තියාගන්න. අපි එහෙනම් බලමුද මේ පස්වරු වෙලාවන් ටිකකුත්. මේ තියෙන පස්වරු 1:30 දීලා තියෙනවා. පස්වරු 6:15 දීලා තියෙනවා. පස්වරු 11:10 තියෙනවා. දැන් මම මොකද්ද කිව්වේ? පස්වරු වෙලාවක් නම් දී තිබෙන වෙලාවට 12ක් එකතු කරන්න. ඕක තමයි සරලම පහසුම ලේසිම ක්‍රමය. 1ට 12ක් දැම්මම පුතේ 13යි. අර බලන්න. පැය වචනේ පාවිච්චි කරන්නේ නැහැ. ඒක ලියන්න එපා. 13:32:30. 13:32:30. ඊළඟට 6ට 12ක් දැම්මම පුතේ 18යි. 18:32:15. 18:32:15. 11ට 12ක් දැම්මම 23:32:10. පැහැදිලිද? ඔන්න ඔබ අද දවස තුල ඩිජිටල් වෙලාව සාමාන්‍ය වෙලාවට පරිවර්තනය කරන්නත් සාමාන්‍ය වෙලාව ඩිජිටල් වෙලාවට පරිවර්තනය කරන්නත් ඉගෙන ගත්තා නම් අද දවසේ ඔබ මාත් එක්ක සිටීමෙන් අන්න ලොකු ප්‍රයෝජනයක් ගත්තා වෙනවා. ඉතින් ඒකයි ඔතනදී ඔබට විශේෂයෙන් මතක් කරන්න තියෙන්නේ. හොඳයි. පහත පෙරවරු වෙලාවන් පැය 24 ඔල්ලෝසුවෙන් ලියන්න. අඳින්න. හරි. මෙන්න බලන්න. එක පසුවේ මිනිත්තු 50. මෙන්න ඔරලෝසුව ඇඳලා පෙන්නනවා 2ට 10යි. 2ට 10යි. එතකොට මේක එක පසුවේ මිනිත්තු 50 අපිට ගන්න තියෙන්නේ ඒ විදිහට මෙතන වෙලාවන් පැය 24 වෙලාවක් ලියන්න කියලා ඒ ඔට්සේ තමයි මේ වෙලාව අඳින්න කියලා මෙතන සටහන් කරලා තියෙන්නේ. එතකොට පුතේ මේක පෙරවරු වෙලාවක් නම් අපි මොකද කරන්නේ? 1:50 කියලා කියන්නේ පෙරවරු වෙලාවක් නම් 0.1:50 සටහන් කරනවා. මේක පස්වරු වෙලාවක් කියලා අපිට සටහන් කරලා දීලා තියෙනවා. අපි මොකද කරන්නේ? 13:50 කියලා සටහන් කරනවා. ඒක පෙරවරු කියන එක දුන්නොත් තමයි ඒක අපිට තීන්දුව කරන්න පුළුවන්. පස්වරු කියන එක දුන්නොත් තමයි අපිට ඒක තීන්දුව කරන්න පුළුවන් වෙන්නේ. ඔන්න ওই විදියටයි අපිට ඔන්න කාල ගණනය කිරීම, කාල විස්තර කිරීම අපිට කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපේ චූටි බබා සංගරාව තුළ මේ පාඩම දීර්ඝව සංකීර්ණව දීර්ඝව සාකච්ඡාවට බඳුන් කරලා තියෙනවා. ඉතින් ඔබ සංගරාව ගත්තොත් ඔබට පුළුවන් ඒ තුලින් ඉඳගෙන යම් යම් කරුණු කාරණා ගොඩාක් ඉගෙන කියා ගන්න. හරි. කොහොම වුණත් කමක් නැහැ. ඔන්න අද කාලය පිළිබඳ අපේ පහේ පොඩිත්තොත් එක්ක මම කතා බහ කළේ. ඉතින් 3-4 අයත් මේකට සම්බන්ධ වෙලා ඉන්නවා. හොඳයි. එහෙනම් ඔන්න අද දවසේ ඉම්මාෂි එඩියුකේෂන් YouTube නාලිකාව මහජන බැංකුවේ සිසු උදාන ළමා ඉතුරුන් ගිණුමත් එක්ක එකට එකතු වෙලා ඔන්නසේ ලස්සන පාඩමක්, තා වැදගත් පාඩමක් ඔබේ මනසේ ධාරණය කරන්න අද දවසේ උත්සාහ කළා. ඉතින් පුතාලා වැඩිහිටියොත් එක්ක එකතු වෙලා මේ පාඩම ඉගෙන ගත්තා. හරි. එහෙනම් මම ඊට වඩා වෙලා ඕගොල්ලන්ව රඳා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද දවසේ අපි කතා කරපු දේවල් හොඳට හිතේ තියාගෙන ඒවා අභ්‍යාසවලදී නිරන්තරයෙන් භාවිතයට පදනම් කරගෙන උදව් කරගන්න. ඔබේ පෙළ පොත්වල තියෙන දේවල් වලට මේවා උදව් කරගෙන ඒවත් හොඳට නිවැරදි කරගන්න. එතකොට ඔබට පුළුවන් වෙනවා ඉහළ ලකුණක් වාර්තා කරන්න, සටහන් කරගන්න. හොඳයි. එහෙනම් අද දවසේ අපි කාලය ඉගෙන ගත්තා. හැමෝම එකතු වුණා. එකතු වෙච්ච සියලු දෙනාට යම් පණිවිඩයක් හදවතට ලැබුණා. ඉතින් අලුත් තවත් පාඩමකින් මුණ ගැහිමේ බලාපොරොත්තුවෙන් එන අදට සමුගණ්ඩයි කල්පනා කරන්නේ. හරිද? හොඳයි. එහෙනම් අපි නිරන්තරයෙන්ම ඔබට ඔබේ විභාගයට අත්වැල සපයන පාඩම් ලබා දෙන්නේ ප්‍රශ්න පත්‍ර දෙකට අමතරව. ඉතින් ඔබ ගන්න සංගරාවට ඔබට
අර්ථාන්විත අර්ථවත් දෙයක් අපි ලබා දෙන්නේ. ඒ සියලු දේවල් උදව් කරගෙන වාර විභාගය හොඳින් ජය ගන්න. ඒ වගේම ශිෂ්‍යත්ව විභාගයටත් මේවා අත්වැලක් කරගන්න. හරි. එහෙනම් තවත් මෙවැනි රසවත් ලස්සන ඔබේ දැනුමට අත්වැලක් වන වැඩසටහනක් අරගෙන ඔන්න සර් නම් ආයි දවසක ඔබේ නිවහනට එන්න. ඉතින් අදත් මේ කාර්ය ඉෂ්ට සිද්ධ කරන්න අපිට උදව් කරපු ඉමාෂි එඩියුකේෂන් YouTube නාලිකාවටත් මහජන බැංකුවේ සිසු උදාන ළමා ඉතුරුම් ගිණුමටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. හරි. එහෙනම් තවත් පාඩමකින් හමු වෙන බලාපොරොත්තුවෙන් සර් අදට සමුගෙන යනවා. ආයි දවසක මුණ ගැසීමේ බලාපොරොත්තුෙන් අපේ YouTube නාලිකාව subscribe කරලා තියන්න. එතකොට ඔබට අලුත් පාඩම් එවලම ඉගෙන ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් සර් ගිහිල්ලා එන්න. ආයි දවසක මුණ ගැහෙන්න. ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්. ආයිබෝවන්. දරුවන්ව උගත්තු කරන්න තමයි චූටි බබා චතුර වගේ පත්තර තියෙන්නේ. කියවන නුවන දරුවන්ට ලබා දෙන චූටි බබා සහ චතුර ඇතුළු ළමා පත්තර පෙළක් සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනින්ම ඉමාශී ප්‍රකාශන දැනුමටයි දිනුමටයි. දරුවා පාසල් යන පළමු දින සිටම ඉතිරි කිරීම කියා දෙන්න. මහජන බැංකුවේ සෙසු දාන ගිණුමක් ආරඹන්න. පොලියත් වැඩි, තෑගිත් වැඩි, වාසිත් වැඩි.